සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කිංසු ජනේති පුරිසං කිංසු තස්ස විදාවති කිංසු සංසාරමා භාගී කිංතු තස්ස මහම් භයං තණ්හා ජනේති පුරිසං චිත්තමස්ස විදාවති සන්තෝ සංසාරමා භාගී දුක්ඛමස්ස මහං භයං සදාවන්ත කාලක පින්වතුනි අද වෙසක් මාස පුරපසල සගපොහොය දවසේ බලාපොරොත්තු වන්නේ උදෑසන ධර්ම දේශනාව ශ්‍රවණය කිරීම සඳහා තමයි බලාපොරොත්තු වන්නේ. ඉතින් ධර්මයේ පිළිබඳව ධර්ම දේශනා ශ්‍රවණය කිරීම පිළිබඳව මේ සෑම දිනකටම අවබෝධයක් තියෙනවා. ඉතින් මම හිතන්නේ කාලෝචිතව අවශ්‍ය කරන ධර්ම කාරණා කීපයක් පිළිබඳව මේ අතන්ට මම මේ අද ඒ දේශනා කරපු සූත්‍ර පාඨය නිතියදී ධර්ම දේශනාවදී මම මේ විහාරස්ථානයේදී මම දේශනා කළා තියෙනවා. එය වෙනදා මම විග්‍රහ කරේ කෙටි වශයෙන් අද දීර්ඝ වශයෙන් විග්‍රහ කර දීම සඳහා තමයි අද මේ අතන්ට බලාපොරොත්තු වෙන්නේ. එසා අද අපි හැමදෙනාටම විශේෂ වූ දවසක් බෞද්ධයන් හැටියට සාම්ප්‍රදායික වශයෙන් මහත් හර්ෂයෙන් සමරන වෙසක් මාස පුරපසළොස්වක පොහොය දවසේ තමයි අද දවස. ඉතින් රටවාසී එවැගේම ලෝකවාසී සියලුම බෞද්ධ ජනතාව බෞද්ධ අබෞද්ධ හැමදෙනාම එක රාශී වෙලා මේ ධර්මානුකූලව ජීවිතේ සාර්ථක කරගන්න දහම් කරුණු අවබෝධ කරගන්න තමයි අද මේ අවස්ථාවේදී බලාපොරොත්තු වෙන්නේ. පින්වතුනි බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ මෙලොව එළොව දෙතුවේ ක්‍රිස්තුපූර්ව 600 වසරේ එළොම්බිනි සල්ලෝනේ තමයි අපේ සිද්ධාර්ථ කුමාරයා වසරණ උපාධිය ලැබුවේ. එදා කාලේ මූලික වශයෙන්ම මේ සමාජයේ තිබුණා ප්‍රධාන වශයෙන්ම සම්ප්‍රදාය දෙකක් තිබුණා. ඒ පළවෙනි එක තමයි බ්‍රාහ්මණ සම්ප්‍රදාය, අනිත් එක ශ්‍රමණ සම්ප්‍රදාය කියලා කාරණා දෙකක් තිබුණා. ඒ කාලේ මූලික වශයෙන්ම සමාජය තුළදී දැනට ලෝකයේ තියෙන ආගම් ගත්තොත් එහෙම වැඩිම ආගම් තියෙන ඉන්දියාවේ ඒ ප්‍රධාන වශයෙන්ම එදා ඉන්දියාවේ තුලදී මුල් බැසගෙන තිබිච්ච බ්‍රාහ්මණ සම්ප්‍රදාය ශ්‍රමණ සම්ප්‍රදාය අතර ඉතින් එදා කාලේ සත්සාත්‍රවරු ඉඳලා තියෙනවා මේ ධර්මයේ පිළිබඳව එක එක්කෙනා විග්‍රහ කිරීම පිළිබඳව. අපි දන්නවා පින්වතුනි මේ සමාජය අපි ගත්තොත් එහෙම අභියෝගයක් කියලා කියන එක ජීවිතේ අපි දන්නවා ඒක අපිට යම් විදිහක පාඩුවක් වුණාට ඒ ලැබෙන ඒ දැනුම මම හිතන්නේ මෙතකයි කියලා නිම කරන්න බෑ. දැන් අපි දන්නවා පින්වතුනි අපිට මිනිස්සෙකුට තියෙනවා බුදුන් වහන්සේ දේශනා කරලා තියෙනවා දුප්පත්ව ඉපදිනා දුප්පත්ව මිය යනවා නම් ඒක මම හිතන්නේ මිනිස්යාගේ තියෙන දුර්වලතාවයක්. දුප්පත්ව ඉපදිනා දුප්පත්ව මිය යනවා නම් ඒක තමන්ගේ තියෙන දුර්වලතාවය. ඒ නිසා අපිට උප්පත්තිය ලැබුවාට පස්සේ මරණයටපත් වෙනකොට අපි යම් කිසි විදිහක ජීවිතේ යම් සම්දිස්ථානයකට ඇවිල්ලා මිය යන්න පුළුවන් නම් ඒ තමයි මම හිතන්නේ ඊටාම වැදගත් වන්නේ.
ඉතින් අපි දන්නවා මේ පින්වතුනි මේ සමාජයතොයි ගත්තාට පස්සේ අද මේ ධර්මයේ පිළිබඳව නොයෙකුත් ආකාරයේ විදියට විග්‍රහ කිරීම සිද්ධ කෙරෙනවා. දැන් මම මේ ධර්ම දේශනාව පවත්වන්නේ සන්නජෝති හාමුදුරන් වහන්සේ උන්වහන්සේට සාපේක්ෂව තමයි මම මේ ධර්ම දේශනාව පවත්වන්නේ. ඒ කියන්නේ මට අදාළ වෙච්ච ආකාරයට මට තේරෙන ආකාරයට මම ඉගෙනගත් ආකාරයට තමයි මම ධර්ම දේශනාව පවත්වන්නේ. මේ ධර්ම දේශනාව වෙන හාමුදුරනේ පැවැත්වුවොත් විවිධ වෙන්න පුළුවන්. දැන් අපි දන්නවා පින්වතුනි බෞද්ධ දර්ශනය කියලා එකක් කියනවනේ. මොකද්ද මේ බෞද්ධ දර්ශනය කියලා කියන්නේ? අද එක එකනා නොයෙකුත් ආකාරයට විග්‍රහ කරනවා. දැන් අපි දන්නවා දැන් මට සාපේක්ෂව ධර්ම දේශනාව පවත්වනවා. දැන් අද මිනිස්සු කියනවා කාලෝචිත විචිත්‍ර ඒ වගේම අර්ථවත් නොයෙකුත් ආකාරයේ විදියට නම් පාඩ බඳිනවා ධර්ම දේශනාව පවත්වන්නේ. උගක් ධර්ම දේශනාවක් කියලා කියනවා. ඒ එක එක හාමුදුරන් වහන්සේට සාපේක්ෂව පවත්වන ධර්ම දේශනානුව තමයි අපේ මිනිස්සු සමාජයේ විග්‍රහයන් සිද්ධ කරන්නේ. ඒක එක්කනට අදාළ විදියට තමයි විග්‍රහ කරන්නේ. දැන් මේ බෞද්ධ දර්ශනය කියලා කියන්නේ ආගම දහම කියලා එකක් කියනවා. අපි සමාජය තුළදී ආගම දහම කියලා එකක් කියනවා. දැන් අපේ බුදුදහමේ මූලික වශයෙන්ම අපි දන්නවා තුන්දොරක කියලා එකක් අපි කියනවනේ. මොනවද මේ තුන්දොර කියලා කියන්නේ? සිත, කය, වචනය කියලා කියනවා. දැන් අපි දන්නවා මේ මූලික වශයෙන්ම අපි සංවර කරගන්න ඕන ප්‍රධානම දේ මොකද්ද? හිත. මේ සිතින් දාන දේ තමයි කටින් පිට වෙන්නේ. නේද? රත්තරන් බටේකින් උනත් ඒ රත්තරන් බටේන් යම් කොනකින් යම් දෙයක් දානවද අනිත් කොනින් පිට වෙන්නේ මොනවද? ඒ දේව තමයි පිට වෙන්නේ. ඒ වගේම තමයි අපි මේ සිත ඇතුලේ තියෙන දේ තමයි කරන දේවල් තමයි කයින් වචනේ පිට වෙන්නේ. මනෝ කර්ම යනවා තමයි. දැන් අපි මේ බෞද්ධ දර්ශනය කියලා කියන්නේ අපි ඉගෙනගත්ත ක්‍රමවේදය අනුව සමහරට මෙහෙම වෙන්න පුළුවන්. හොඳට හිතලා ගන්න යම් ප්‍රශ්නයක් වුණාට පස්සේ ඒ ප්‍රශ්නේ විසඳ ගැනීම සඳහා සමාජයක් ගත්තොත් එහෙම අපි යනවා පොලිසියට යනවා. උසාවියට යනවා. එතනින් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? මට සාධාරණයක් කෙරෙන්න ඕන කියලා. ඒක කෙරුණ නැතුනොත් අපි මොකද්ද කියන්නේ? එතනින් පස්සේ තමයි ඇති වෙන්නේ මොකද්ද? තැවුලක්. සිත් තැවුලක් ඇති. මට සාධාරණයක් ඉෂ්ට උනේ නැහැ. අනිත් පුජ්‍යලා හිතනවා මට කරන්න ගියා කොරාද කියලා එයා හිතාගෙන එයා හදා ගන්නවා. මේ දර්ශනය කියලා කියන්නේ අපි දන්නවා අපි ඉගෙනගෙන තියෙනවා යම් දේවල්. මොනවද? ප්‍රධාන වශයෙන්ම දැන් ඔය වෙසක් කූඩුව කියලා එකක් තියෙනවා. ඕකේ තියෙනවා ඔය තුන් මුලස් 8ක් තියෙනවා. ඒක අපි කියන්නේ මොකක් නිසාද? අටලෝ දහම කියලා කියනවා. මොනවද? මම ඔබ මේ තුන් ලෝකයෙන් ඉන්න සෑම දෙනාම අපි යම් ක්‍රමවේදයකට මේ අටලෝ දහමට අපි ගුණපාල සිද්ධ වෙලා තියෙනවා. දැන් අපේ මේ සුදාන් දෙනවා දන් දෙන්නේ මොකද්ද? දැනගෙන දන් දී. ඉතාලියේ සුදාන් දෙනවා මොකද්ද? නොදැනගෙන දන් දී. නේ? ඕන් නොදැන දීලා උන්ට ලැබෙනවා. අපි දැනගෙන දීලා අපි සමාන නොලැබෙන්නත් පුළුවන්, ලැබෙන්නත් පුළුවන්. ජීවිතයේ ප්‍රශ්නයක් ආවද ඒ ප්‍රශ්නේ විසඳ ගන්න තමන්ට ක්‍රමයක් තියෙනවා නම් ඒකට අපි කියනවා මොකක් කියලාද? බෞද්ධ දර්ශනය කියලා අපි කියනවා. නේද? දැන් මූලික වශයෙන්ම අද වෙසක් පොහොය දවසේනේ බුදුජානක වහන්සේගේ පළවෙනි ධර්ම දේශනාව ධම්සක්පවත්තන සූත්‍රයේනේ දුක ඇතිවීම, දුක නැති කිරීම, දුක නැති කර ගැනීමේ මාර්ගය. කාරණා 8ක් තියෙනවා. හොඳ ආර්ය ශ්‍රාවක මාර්ගය. අන්න ඒ ක්‍රමවේදයට අපි හිත හදා ගන්නවද? ඒකයි කෙටි කාලෙකින් වෙන්න බෑ. ඒක දර්ශනයක් වෙන්නේ නැහැ. දීර්ඝ කාලීනව මේ ප්‍රශ්නේ විසඳ ගන්නව නම් ඒකට කියන මොකක් කියලාද?
බෞද්ධ දර්ශනය කියලා අපි කියනවා. තේරුණානේ? ඒ නිසා දැන් බුදුහාමුදුරුවෝ කියලා තියෙනවානේ දැක පැහැදීම නේ එක එක පැහැදීම් ක්‍රමයේ තියෙනවානේ. මූලික වශයෙන්ම දසයෝජන තියෙන ප්‍රධාන කාරණා මොකද්ද? සක්කාය දිට්ඨි නේ. ඔයකේ තියෙනවා විචිකිච්ඡා කියලා එකක් නේ. විචිකිච්ඡා කියලා කියන්නේ මොකද්ද? සැකය. මට නිින්ද යනවා මට උත්තර දෙන්න ඕන. හොඳයි නැත්නම් මට නිින්ද යනවා බණ අහනකොට. දැන් මේ සැකය කියලා එකක් තියෙනවානේ. මේක හොඳට හිතලා ගන්න. දැන් මිනිසෙක් ගැන සැකයක් ඇති වෙනවනේ. තමන්ගේ ගෙදර ඉන්න සාමේ දියණියව හෝ භාර්යාව පිළිබඳ සැකයක් ඇති වෙනවනේ. හරිද? ගෙදර තියෙන මල් පැලයක්. මේ මල් පැලයට අපි මොකද කරන්නේ? පොර ටිකක් දානවා. පොර දාන්නේ මොකටද? මල් පැලේ හැදේ. දැන් අපිට ඇතිවෙන සැකයක් මොකද්ද? මල් පැලේ හැදේද නැත්. ගෙදර සැමියා ගැන හෝ භාර්යාව ගැන හෝ සැකයක් ඇති වෙනවා. මේ මිනිහා මෙහෙමයි කියන සැකය ඇති වෙනවා. ඔය ඇත්තන්ට මේ දෙකෙන් සැකය කියන එක නිට්ටාවට එන්නේ කාගෙන්ද? සැකය කියලා කියන්නේ. හොඳට හිතලා උත්තර දෙන්න ඕන. දැන් මේ දෙකෙන් සැකය කියන එක निराකරණය වෙන්නේ මේ දෙකෙන් කුමක්ද? නේ? මේ දෙකෙන් සැකය කුමක්ද? ඔන්න බෞද්ධ දර්ශනය කියලා කියන දෙය. තේරුණානේ? බුදුහාමුදුරන්ට බුද්ධ පූජාව තියෙන මේස උඩ කුඹි වහලා. දැන් මොකද මනේ තියෙන්නේ? සැකේ. දැන් ඕක निराකරණය කරගන්න ඕනනේ. නේ? ඔය අර දෙකට යන ප්‍රශ්නේ. හරිනේ? මම හොයනවා කොහොමද මේ කුඹි ආවේ? තේරුණානේ? මේස උඩට කොහොමද කුඹි ආවේ? සැකේ. නේ? හා එහෙනම් උපාසකම්මා තිබ්බ කේක් කෑල්ලට තමයි මේ කුඹි ආවේ. ඒකනේ මම බැලුවේ කොහොමද මේ කුඹි ආවේ කියලා. දැන් මොකද්ද? මගේ සැකේ කියන එක निराකරණය වෙනවනේ. නැත්තම් මම ලබන මාසේ පොය වෙනකම් බලන් ඉන්න වෙනවා කුඹි ආවේ කොහොමද දෙන්නේ? නේ? අර දෙක මිනිසාගෙන ඇති වෙන සැකය ගහකොළ ඇති වෙන සැකය දෙකක්. ඕකේ निराකරණය කරගන්න ලේසි කුමක්ද? හොඳට හිතලා උත්තර දෙන්න. හරි? ඔබ හොඳට හිතලා උත්තර දෙන්න. මොකද මේකෙන් සැකයක් निराකරණය වෙන්නේ? දැන් මම මෙහෙම එකක් අහන්නම්කො ගහකොළ පැත්තකින් තියමුකෝ. අපි බර්ත්ඩේ එක සමරනවා. නේ? දිනය, මාසය, අවුරුද්ද. නේ? අපි සමරන්නේ. දැන් අපි වයසට යන්නේ අවුරුද්දෙන්ද, මාසෙන්ද, දිනෙන්ද? ෆෝන් ඔෆ් කරගන්න. මොකද අපි වයසට යන්නේ කොහොමද? ක්ෂණික. වයසට යන්නේ ක්ෂණික. මාසෙත් එනවනේ, දිනෙත් එනවනේ. නේ මේ දිනේම ලබන මාසෙත් තියෙනවා. නේ? උදාහරණ වයසට යන්නේ කොහොමද නිසාද? මම මේ බෞද්ධ දර්ශන අදාළ කොටස් කියන්නේ. හරි? අපි වයසට යන්නේ කොහොමද? ක්ෂණික. ඒ කියන්නේ හොඳ ඉන්ටෙලිජන්ට්. ඒ කියන්නේ බෞද්ධයෙක් වෙනකොට අද මේ සමාජයේ බෞද්ධ බුදුදහමට ගරහන තරම කාලකන්ණි දන්නේ නැති කමේ ප්‍රතිඵලය තමයි අපේ සමාජෙ භුක්ති විඳින්නේ. තේරුණාද?
පන්සලට දාන ටිකක් දීලා මල් පහන් ටික පූජා කරලා ඕක නෙවෙයි නියම බෞද්ධකම කියලා කියන්නේ. නේද? මොකද වෙන්න ඕන අපි? ඊන් එහාට දෙයක් අපි මොකද වෙන්න ඕන? දැනගන්න ඕන. ඊළඟට දැන් අපි දන්නවා අර දෙකෙන් මම පළවෙනි එකට යනවා. අර දෙකෙන් මොකද්ද වෙන්නේ? අපිට निराකරණය කරගන්න ලේසි වගේද ගහගෙන. මොකද? පොර දැම්ම ගහ හැදුනේ නැහැ. ඉවරයි. මිනිසා ගැන නේ? රවි මට බැන්න. හරි? පස්සේ කියනවා ආඳුනේ සෝරි. සමාවෙන්. නමුත් මන් දන්නවා මොකද්ද? මේක මට බැන්න. ඉතින් නේද ඔබ? සදාකාලික තියෙනවද නැද්ද? මම උදාහරණයක් ගත්තේ මොනේ? අනිවාර්ය බලන්නේ. තේරුණාද? මොකද්ද? ගහ ගැන එක ඉවරයි. ගහකොළ ගැන මේ ප්‍රශ්නේ එතනින් ඒක निराකරණය වුණා. නමුත් මේක මෙහෙම නෙවෙයි. මොකද කරන්නේ? හැම වෙලාවෙම සමා වෙන්න කිව්වත් මොකද වෙන්නේ? නිතරම ඒ ගැන හිතනවා. මම යනවා ඉතින් බෞද්ධ දර්ශනේ. මොකද්ද? ලාභ, අලාභ, ආයස, යස, නිന്ദා, ප්‍රශංසා. ඒ අනුව මොකද වෙන්න ඕන? දැන් අපි කියනනේ බෝධිසත්වයෝ ගිහිගිය මොකද කරේ? ගිහිගිය කලකිරිලා ආභිනිෂ්ක්‍රමණය ගියා. බෝධිසත්වයන්ට මොනවද? රාම්‍ය, සුරම්ම, සුබ. සක්විති රජ වෙන්න පුළුවන් වෙන්නේ නේ? නෝනක් දාලා ගියානේ. පුතක් දාලා ගියානේ. නේ? එහෙම නෙවුනේ සමාජය ගොඩනගෙනවනේ. නේ? දැන් මේ ගියේ කලකිරලද? දැන් මේ බෝධිසත්වයෝ ගිහිගේ කලකිරලද? නෑ. මොනවද කලකිරෙන්නේ? නේද? අත්‍යවධාන යෝගිය සීලම සබ සම්පත් තිබුණා. නෑ. මේක මොකද්ද උනේ? පරහිතකාමී. ඒ කියන්නේ මම මේ ජීවිතේ සතර පෙර නිමිති. මොනවද? මම දන්නේ සතර පෙර නිමිති මොනවද කියලා. මොනවද? මහල්ලේ ලෙඩේ මලමිනියා පැවිදුවා. බණ කියලා ටිකක් වෙලා යනකොට ඔක දකින්න පුළුවන්. බණ කියලා ටික වෙලා යනකොට ඔය ඔක්කොම දකින්න හම්බ වෙනවා. ඒ නිසා මේ ලයිව් දෙන පොඩක් අපි හොඳට කතා කරන්න ඕන. ඊළඟට මේ දැන් මේ සතර නිමිති දැක්කනේ. සතර නිමිති දැන් මම වෙනද කියනා වගේ අපි බුදුරජාණන් වහන්සේ ගුණ කීයක් තියෙනවද? 9. ඒ බුදුරජාණන් වහන්සේගේ ගුණ 9. ඒක වෙනස් වෙන්නේ නැහැ. දහම් ගුණ කීයද? 6. ඒක වෙනස් වෙන්නේ නැහැ. ඔන්න අමාරු ප්‍රශ්නේ. සංඝ ගුණ කීයද? 9යි. 9ක් තියෙනවා. ඔක්කොම කීයක් තියෙනවද? 24. මේ වටාත්තක තියෙන්න ඕන 24ක්. මේ වටාත්ත හදන්නේ එහෙම. තේරුණාද? මේක නාට්‍ය තියෙනවනේ කීයක්ද? 24ක්. දැන් කොළඹ ප්‍රදේශයේ හදනවා රාජගහ කියලා. පිරිත් කියනකොට පිටිපස්සේ පුවක් ගහ තියලා. ඔය දැකලා ඇති. ඒකේ තියෙනවනේ කීයද? අර නාට්‍ය හදනවා වඩපොළ හදන රාජගහ. ඒකේ හදන්න තියෙනවනේ කීයද? 24ක්. තේරුණාද? දැන් කියනවා අද කාලේ මම මේ සජීව යමින් සත්‍ය කියන්නේ. වික්ෂුන් වහන්සේලාට නිකන් ඉන්න නිසා කන දෙන්න හොඳ නැහැ කියලා. හරිනේ? ඔබ කියනවනේ. නිකන් ඉන්න නිසා කන දෙන්න හොඳ නැහැ කියලා. මොකටද කන්න දෙන්නේ? නේ? සීලු මාගම් එකයි. ඔව්. සීලු මාගම් එකයි කියලා කතා කරනවානේ. මාත් ඒ කතා කරනවොත් එක දණක් දෙක මම කියලා දෙනවා. තේරුණානේ? එක දණක් දෙක කියන්නේ. ඊළඟට දැන් වික්ෂුන් වහන්සේගේ ගුණ කීයක් තියෙනවද? 9. පන්සලේ ඉන්න හාමුදුරුවෝ සරණජෝති හාමුදුරුවෝ. දැන් මෙහෙම එක එක පන්සල හාමුදුරුවෝ ඉන්නවනේ. ඒ තමන්ට සාපේක්ෂව එයා වෙනස් වෙන්න
පුළුවන්. අම්මා කිව්වොත් ඔක්කොම අම්මා දැන් අම්මා කියලා කියනෝනේ අපි. දසමාසි උරේ ගත්තා පෝසෙසි උතිකාරණ ආයුධික වසන මරපද. අම්මලා කිව්වට හැමෝම අම්මලා වෙන්නේ නෑනේ. දරුවෝ වදන්නේ අම්මලා දරුවෝ මරන්නේ අම්මලා. තාත්තලාට ඒ රිසල්ට් එක යනවනේ. ඊළඟට භික්ෂුන් වහන්සේලා කියන එක ඒ භික්ෂුන් වහන්සේට සාපේක්ෂව ඒ භික්ෂුන් වහන්සේ වෙනස් වෙන්න නේද? පුළුවන්. එහෙම වුණා කියලා මොකද්ද කරන්න ඕන? අපි බනින්න ඕන නම් මොකද කරන්න ඕන? බනින්න ඕන ඊහාම්රඩ ගිහිල්ලා. නේ? ඒක අපි පරි නෑනේ. නේද? ඒ මොකද්ද? දැන් ಗುಣ ඉතින් ಗುಣ නුවණ තියෙනවානේ. ඕන කෙනෙක් දරුවෙක් හදන්න ඕන මොකද්ද? ಗುಣ නුවණ. වැඩින් අපි හදන්න ඕන මොකද්ද? වැඩින් හදන්න මොකද්ද? ಗುಣ හදන්න. ගුණය නැත්තම් වැඩක් වෙන්නේ නැහැ. නේ? මොලේ පාවිච්චි. මාර එකපාරක් කතාවක් කිව්වේ. මේ සිංහයෙකුට බඩගිනි වෙලා සිංහයෙකුට හොඳට බඩගිනි වුණා. සිංහයා බඩගිනි වෙලා දැන් එතනවලු අහුවෙච්ච ඕනකෙක් කනවා කියනවා. අහුවෙච්ච ඕනකෙක් කනවා කියලා. දැන් සිංහයා මෙහෙම ඇවිදගෙන යනකොට ආවු නරිය. ඊට පස්සේ නරියට කියනවලු මං තෝ කනවා කියලා. දැන් කවුද කියන්නේ? දැන් අපි බඩගිනි වෙලානේ මේ දැන් අපි අට්ටාර වතුරේ කනවනේ බඩගිනි වෙලාවට. නේ? අහුනේ මොකද්ද? කනනේ. දැන් තෝ කනවා කියලා කිව්වා. නරිය කිව්වා දැන් නරිය අපි තියෙනවා මතයක් මොකද්ද? නරියා කපටි. නේ? නරිය කපටි කියලා. නරිය කපටි එක අපි දන්නවා. මිනිස්සු කපටි නැති කියලා අපේ විශ්වාසය නෑ. ඊළඟට දැන් මේ නරිය කියනවා සිංහයාට කියනවා සී ඔය වැඩේ කරන්නේ එපා. ඔය සිංහ ජාතියටම අගෞරවය. සිංහේ කවදාකවත් නරියෙක් කාලා නැහැ. නේ? නරිය කාලා නැහැ. මේ මෙච්චර ගොන්නාම් වින්දිති මම වගේ නරියෙක් කන්නේ ඔබතුමා. ඊට පස්සේ දැන් මෙහෙම කතා කරලා නරිය පොරොන්දු වෙනවා සිංහයාට මම ගොම්බානක් ගෙනත් දෙන්නම් කියලා. මොකද ගොම්බාන. එහෙනම් තෝ අරන් වරෙන් මේ ගොනෙක් නැත තෝ මරන් කනවා මම. දැන් මොකද කරේ? නරිය ගියා කැලේට. ඉන්නකොට එන ගොම්බානක් හිටියා. ඒකවල කියන හොඳ ගොම්බානක් හිටියා. එහෙමයි තියෙන අපේ සමාජයේනේ. මේ දැන් මේ ගොනා නරිය කියනවා ඈ යාළුවා මාර වැඩක් නේ මොකද්ද? සිංහයා රජකම අතරින් යන්නේ. ඔව් රජකම දෙන්න කෙනෙක් හොයනවා. අන්න ඔබ කණින් ඕන රජකම ගිහිල්ලා. දැන් ඉතින් ගොනා හිතුව මොකද්ද? මට දැන් රජකම හම්බ වෙනවා. මේ ගොනානේ දැන් මොකද කරේ? දැන් ඉතින් මේකලා හොඳට මේව කරගෙන තියා. ගිහලා දැන් නරිය සිංහයා එන බඩගින්නේ. දැන් බල ඉන්නකොට නරිය එනවා. මේ ගොනා දැන් එනවා. ආවට පස්සේ මොකද කරේ? සිංහයා පැන්න ඇඟට. පැන්න ගම මොකද කරේ? කොහොම හරි ගොනා අපෙන් බේරුණා. බේරුණාට පස්සේ පැන්න ගියා. ඒ වෙලාවේ නරිය හිටියා. නරිය කිව්වා කොහොමද තෝගෙන ආපු ගොනා පැවිදිවන්නේ? අයියෝ ඔබතුමා සිංහෙක්නේ කැලේ රජුරුවනේ. දාන්න බෑ පාට් එක. නේ? කියලා කිව්වා. ඊට ආයෙ ගියා එන මම ආයෙ අල්ලන් එන්නම් කියලා. අල්ලන් එන්නම් කියලා ගියා ආයෙ කෙනෙක් ආයෙ කොරාට කතා කරා. ඒ වෙලාවේ කිව්වා අරුව මං කන්න බැන්න සිංහයා. ඒ වෙලාවේ නරිය අහනවා වෙනදෝ ඉන්ටෝ එකටම ගිහිල්ලා නේ. එහෙම නරියවද ඉන්නේ. මොකද කරන්නේ? බලනවා Tamanට හයිය තියනවද කියලා. ශක්තිය තියනවද කියලා බලනවා කියලා කිව්වා. එලා දැන් ආයෙත් මොකද ගොනානේ ආයෙ ගියා. අල්ලගත්තා. අල්ලගෙන මොකද කරේ? සිංහයා අර ගොනා මැරුවා. මල්ලේ නරියට කිව්වා මොකද්ද? මං එනකම් ඔබ බලාගන්න. නේ මං නාගෙන ගියාගෙන මහන්සිත් එක්ක නේ මං නාගෙන ඉන්න ඔබ බලාගෙන ඉන්න කියලා.
දැන් සිංහයා ගියා වැවට ගිහලා නාගෙන මේ කරගෙන ආවා. නරිය මොකද්ද කරේ? ගුණාගේ මොළේම කෑවා. මේව කරලා හාන්න කෑවා. සිංහයාව නාගෙන. නරියෝ. මුගේ මොළේ නෑ. මොළේ කාලනේ. ඒක නෑ මුණ මොළේ තිබුණා මු දෙපාරක් එනවනේ. මුණ මොළේ තිබුණා දෙපාරක් එන්නේ. ඒක න්‍යායයි. ඒ නවකත් තෝම කාපන් කියලා මොකද කරේ? සිංහයා ගියා. සිංහයා කන්න කැමති මොනවද ඒද? ඕන සතෙක්ගේ මොළේ තමයි කන්නේ. අනුන්ගේ කනද සිංහයා? නෑ. අනුන්ගේ කන්නේ නෑ. ඒක අපිට තදාගන්න. හොඳේ? අනුන්ගේ කන්නේ නෑ. නේ? තමන්ම මරාගෙන තමම මේකනේ තමයි කන්නේ. ඒ සිංහයාගේ හැටි. ඉතින් අපි දන්නවා පින්වතුනි ඕනෑම අපි මේ ශාසනය අපි ගත්තොත් එහෙම මේ විශ්වයේ තියෙන අපි දන්නවා බුද්ධ ධම්ම සංඝ මේ තිරරත්නයේ තියෙන ගුණය පින්වතුනි එය කාටවත් වෙනස් කරන්න බෑ. දැන් බුදුහාමුදුරු දේශනා කළා තියෙන අවුරුදු 5000ක් ගිය තැන මේ ලෝකේ විනාශයට පත් වෙනවා කියලා. ඒ වගේම තමයි බෝධිසත්වයෝ මේ ගිහිගේ අතල්ලා ගියේ මොකද්ද කරේ? මේ ධර්මය හොයාගන්න. දැන් අපි නොදැනුවත්ම මේ විශ්වයේ තව මේ ධර්ම තියෙනවා. දැන් අපි හොයන්නේ ඒව හොයන්න නෙවෙයිනේ. අඩුම ගානේ මේ ඉගෙන ගත්ත දේවල්කට අපිට මොකද වෙලා තියෙන්නේ? පෝෂණය කරගන්න බෑ. ඉතින් කොහොමද විශ්වයේ තියෙන හොයන්නේ? කියලා දීපු දේවල්ක හොයාගන්න බෑ. දැන් ওই බෝධිසත්වයෝ තියෙන චරිතාපදානයේ උන්වහන්සේ දුෂ්කර්ත්‍යා කිරීම පිළිබඳව එහෙම සෑහෙන විග්‍රහ කරලා තියෙනවා. දැන් ප්‍රධාන වශයෙන් කාරණා දෙකක් තිබුණේ මේ කාලේ අධිපදාන යෝගයයි කාමසුකල්යාණ යෝගයයි. කාරණා දෙකක් තිබුණානේ. ඉතින් අපි දන්නවා පින්වතුනි තව කාරණයක් තියෙනවා. දැන් සමහර අය කියනවා මගේ දේ මට වටිනවා. නේද? එහෙම කියනවනේ. මගේ දේ මට වටිනවා. මට අනුන්ගේ දේ මට වටින්නේ නැහැ. සබ සම්පූර්ණන්නේ මිනිස්සයා. ඒ වචනේ මගේ දේවල් මට වටිනවද? නිකන් රෝගයක් තියෙනවනේ කියන්නකො මට වටිනවද රෝගී කියලා. කියනවද? මගේ දේ මට වටිනවා නම් මගේ රෝගේ කවුරුයි කියන්න ඕන? මට වටිනවා. එහෙම කියනවද? අනුන්ගේ දේවල් මට වටින්නේ නැහැ. බුදුදහම ආවේ කොහෙන්ද? ඉන්දියාවේ. නේ? බුදුදහම ආවේ කොහෙන්ද? ඉන්දියාවේ. ඒ නිසා අපිට විග්‍රහයක් කරන්න බෑ. මොකද්ද? මගේ දේ මට වටිනවා අනුන්ගේ දේ මට වටින්නේ නැහැ කියලා. ඒ තමන් වැළඳ ගන්න ක්‍රමවේදය අනුව තමයි මොකද්ද වෙන්නේ? එය වෙනස් වෙන්නේ. ඉතින් මම මූලික වශයෙන්ම ඔය ධර්ම කාරණාවල මූලික විග්‍රහයක් සිද්ධ කරේ. මම මේ මුලින් ගාථාවක් දේශනා කරා මේක දීර්ඝ වශයෙන් තියෙන දෙයක්. දැන් අපි දන්නවා මේ බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රය දේශනා කරේ මම මේ ඉතින් දේශනා කරලා තියෙනවා පඨම ජනේති සූත්‍රය. මොකක්ද සූත්‍රේ නම? පඨම ජනේති සූත්‍රය. මේ සූත්‍රයේ තියෙන්නේ සංයුත්ත නිකායේ දේවතා සංයුත්තේ තමයි තියෙන්නේ පඨම ජනේති සූත්‍රය. බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ සවැත් නුවර ජේතවනාරාමේ දෙව්රම් වෙහෙරේ. සවැත් නුවර ජේතවනාරාමේ දෙව්රම් වෙහෙරේ. ඔය සවැත් නුවර ජේතවනාරාමේ තියෙනවා ජේතවනාරාමේ ඇතුළ තමයි තියෙන්නේ මොකද්ද? දෙව්රම් වෙහෙර. මහල් 7කින් විශාලයි. තට්ටු 7ක් තියෙනවා. නේ? දැන් මිනිස්සු බයිනෝනේ පන්සල් හදනකොට නේ? එහෙම බයිනෝ. ඒකදී වෙනම කතිකාවක් තියෙනවා ඒකට. ඉතින් දැන් මේ බුදුරජාණන් වහන්සේ මේ දෙව්රම් වෙහෙරේ වැඩ ඉන්නකොට එක්තරා දේවතාවෙක් දෙවි වනහනේ නෝන වෙලාවටද මේ කට්ටියට වතුර බෝතලයක් ගන්න තියෙන කෝප්පයකට එක. නිදිමත එනවා කියලා පේනවා. ඊළඟට මේ ධම්සභා මණ්ඩපේ මේ බුදුරජාණන් වහන්සේ මේ දේවරාමේ වැඩ ඉනකොට එක්තරා දේවතාවෙක් ආව බුදුරජාණන් වහන්සේ හමු වෙනවා.
හම්බෙන්න ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අපි දන්නවා පිරිස් සූත්‍රයේ වල තියෙනවා මොකද්ද? කේවල කප්පං ජේතවන. ඒ කියන්නේ මුළු පළාතම ආලෝකවත් කරගෙන ඉන්නේ. ආලෝකවත් කරගෙන ඉන්නේ. ඇවිල්ලා ඉවර වෙලා මේ ප්‍රශ්න කීපයක් ගැටලු කීපයක් බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා. දැන් අපි දන්නවා ප්‍රශ්නයකට දෙන්නේ මොකද්ද? ප්‍රශ්නයකට දෙන්නේ උත්තරය. ගැටලුවකට දෙන්නේ මොකද්ද? විසඳුම. දැන් තව එකක් මම අහන්න. දැන් අපි පව් කරනවනේ. පව් කරනවනේ. පව තීරණය කරන්නේ කවුද? පව කියන තීරණය කරන්නේ සිත. පව තීරණය කරන්නේ කවුද? සිත. වැරද්ද තීරණය කරන්නේ කවුද? වැරද්ද තීරණය කරන්නේ කවුද? නෑ. සිත වැරද්ද තීරණය කරන්නේ උසාවිය. නේ? වැරද්ද තීරණය කරන්නේ උසාවිය. දැන් අපි දන්නවා පින්වතුනි මූලික වශයෙන් අපි ගත්තොත් එහෙම මේ ජීවිතයේ අපි මූලික වශයෙන්ම අපි තේරුම් කරගන්න ඕන එකම දෙයක් තමයි මේ ප්‍රශ්න හා ගැටලු පිළිබඳව අපි විග්‍රහ කරගන්න ඕන. දැන් බුදුහාමුදුරුවෝ ධර්ම දේශනා පවත්වන ධම් සභා මණ්ඩපේ. ධම් සභා මණ්ඩපේ ධර්ම දේශනා කරන්නේ දවල්ට. දෙව්රම් මෙහෙරේ ධර්ම දේශනා පවත්වන්නේ රාත්‍රියේදී. දැන් මේ වෙලාවේ මේ බුදුරජාණන් වහන්සේගෙන් ඇවිල්ලා මේ දේවතාව අහනවා මෙහෙම කාරණයක්. කිංසු ජනේති පුරිසං. කිංසු ජනේති පුරිසං. ඒ පළවෙනි එක කිංසු මස්ස විදාවති. ඒ දෙවෙනි එක කිංසු සංසාර මහා භාගේ කිංසු තස්ස මහා භයං කියලා මේ ගැටලු කීපයක් පිළිබඳව මේ බුදුරජාණන් වහන්සේගෙන් අහනවා. මේ ගැටලු ටිකන්නේ තියෙන්නේ. දැන් මේක දෙන්න ඕන මොකද්ද? විසුණු දෙන්න ඕන. ඒක පළවෙනි එක තමයි කිංසු ජනේති පුරිසං. ඒ කියන්නේ මොකද්ද? මේ ලෝකෙට සත්‍යය ඉපදෙන ක්‍රම හතරක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන ක්‍රම හතරක්. මොනවද මේ ක්‍රම හතර? අණ්ඩජ, ජලාභුජ, සංසේවිත, ඕපාතික. අණ්ඩජ කියලා කියන්නේ මොකද්ද? බිත්තරමයි. එබින සත්තු ඉන්න ඕනේ මේක. කුරුල්ලෝ, හුනෝ නේ? ඒ වගේ සත්තු ඉන්නවා. ජලාභුජ. ජලයේ ඉපදෙන සත්තු. මාළු, අලි, හරක්, මිනිස්සයා ඉපදින්නේ කොහෙන්ද? ජලයෙන් ඉපදින්නේ. දැන් මිනිස්සයා ඉපදින්නේ කොහෙද? වෝටර් බෑග් එකක තියෙන්නේ නේ? ජලයෙන් ඉපදින්නේ. සංසේදද පණුව නේ? ඔය සංසේදද ඒව හම්බ වෙනනේ පන්සලට හම්බ වෙන පළතුරු. පණුව ඉන්න පළතුරු. ලොකු පළතුරු ගෙඩි තියෙන කමල වල මොකද්ද? පණුව. දැන් කියනවා ගෙඩි දෙන එක හොඳයි කියලා. කඩෙන් ගෑලා දෙනවා, ඔහේ දෙනවා. මේ සමහරට ඉන්න එහෙම. ඕපාතික ඉපදින්නේ කවුද? මේ දේවියෝ, බ්‍රහ්මයෝ, භූතයෝ, පිසාචෝ, කුම්භාණ්ඩයෝ නේ ඕපාතික ඉන්නෝනේ. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මූලික වශයෙන්ම මේ ලෝකෙට උත්පත්ති ලබන ක්‍රම හතර. දැන් අපි දන්නවා පින්වතුනි මේ ලෝකේ මේ උත්පත්ති ලබන සත්‍යයේ පිළිබඳව ඉපදෙන අයගේ තියෙන ප්‍රධාන ලක්ෂණ හතරක්. සතර මහා භූතය. මොනවද ඒවා? පඨවි, ආපෝ, තේජෝ, වායෝ. මේ සතර මහා භූතයන් කියලා කියනවා. දැන් අපි දන්නවා දැන් තරුණ කාලේ වෙනකොට මේ සතර මහා භූතය ඔක්කොම හොඳයිනේ. නේද? සතර මහා භූතය හොඳයි. දැන් මොකද වෙලා තියෙන්නේ අපි? ක්‍රමයෙන් මොකද්ද වෙන්නේ? මෙය වෙනස් වෙනවා. ශරීරය මොකද්ද වෙන්නේ? ක්‍රමයෙන් වෙනස් වෙනවා.
දැන් පඨවි කියලා කියන්නේ මොකක්ද? පාද ගතිය. ආපෝ කියලා කියන්නේ වැగిරීම. තේජෝ කියලා කියන්නේ උෂ්ණත්වය. වායෝ කියලා කියන්නේ සුළං. මේ ශරීර කොටස් තියෙනවා. දැන් මේ සතර මහා භූතයන්ගෙන් එකක් හෝ අපේ ශරීරේ වෙනස් වුණොත් අපි කියන්නේ මොකද්ද? ලෙඩ වුණා කියලා කියනවා. හරි කියනවා කාටද? දොස්තර මාත්‍යෙක් දොස්තර මාත්‍යෙ මට හරියම නැහැ බෙහෙත් ටිකක් දෙන්න කියලා. නේ? දැන් මොකද කරන්නේ? ඔන්න තේජෝ නම් තේජෝ හදන්න ඕන. වායෝ නම් වායෝ හදන්න ඕන. නේ? මේ භූතය හදන්නේ පාය. මේ භූතය වෙනස් වෙනොත් මොකද වෙන්නේ? මොකද වෙන්නේ? අපි අසනීප තත්ත්වයට පත් වෙනවා. දැන් අපි දන්නවා පින්වතුනි මේ ලෝකයේ තියෙනවා මූලික වශයෙන්ම මරණ දෙකක්. තමන්ට කැමති එකක් තෝරගන්න පුළුවන්. සම්මුති මරණය හා ක්ෂණික මරණය කියලා එකක් තියෙනවා. දැන් අපි කියනවා මූලික වශයෙන්ම සම්මුති මරණය වශයෙන් ආයුක්‍ය මරණය, කම්මක්ඛය මරණය, උභයක්ඛය මරණය, උපච්ඡේද මරණ කියලා. මරණ කියලා තියෙනවද? මරණ හතරයි. ආයුක්‍ය මරණය. දැන් බැටරි charge කරනවනේ. බැටරි charge එකම මොකද වෙන්නේ? ෆෝන් එක දැන් ෆෝන් charge කරනවා පිටාට බැලුවා ෆෝන් වැඩ කරන්නේ නැහැ. ආයුක්‍ය මරණය. ආයුෂ අවසාන නිසා මරණයට පාත් වෙන්න පුළුවන්. කම්මක්ඛය මරණය. කර්ම ශක්තිය තියෙනවනේ අපිට. නේ? ඊළඟට උභයක්ඛය මරණය. ආයුෂයි කර්මය දෙකම තියෙනවා. උපච්ඡේද මරණය වෙනත් ක්‍රම වගේ නේ දැන් මෙහෙම ඉන්නවා ඉඳපන් මේ බහලා වඩ වැටෙනවා අපි මරන්නපත් වෙන්න පුළුවන් ඒක කියන්නේ හැකියාව නෑ ඒ නිසා පින්වතුනි මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකෙට උප්පත්තිය ලබන ක්‍රම 4 හා මරණයටපත් වෙන ක්‍රම 4 ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තණ්හා ජනේති පුරිසං මේ උප්පත්තිය ලබන නම් මූලික වශයෙන් තියෙනවනේ මොකද්ද? තණ්හාව තියෙනවා. තණ්හාව කියන්නේ මොකද්ද? ආසාව. ආසාව කියන්නේ මොකද්ද? තණ්හාව. නේ? තණ්හාව කියන්නේ මොකද්ද? ආසාව. ආසාව කියන්නේ මොකද්ද? තණ්හාව. නේ? ඔබ තියෙනවද නැද්ද? දැන් ලෝභකම කියන එක තියෙනවනේ අපිට. තණ්හාව කියලා කියන එක මේ අපි මේ ආසාවල් කියන දේවල් අපිට ලැබෙන මුදල ඇති අපිට මාසික පඩි ඇති අපිට ජීවත් වෙන්න. නමුත් අපි හිතන පරාසය මොකද වෙලා තියෙන්නේ? ලොකුයි. අපි හිතන පරාසය ලොකුයි. ඒ ලොකු නිසා මොකද වෙන්නේ? මාසේ පඩිය මදි. නේ? ඒකම මොකද වෙන්නේ? පොඩි ඇඩ්ඩේකුත් දානවා. මොකද ඉස්සර නම් මෙහෙම නෑනේ. මෙච්චර වුණත් වැඩියක් විදමක් නෑනේ. කොසාවලි පතුයි කෑවනේ. නේ? කොසුයි පතුයි කෑවනේ. ඇඩ්ඩේකුත් දානේ අතරදී. නේ? ඒකම කියන මොකද්ද? මාසේ පඩිය මදි. හිතට වද දුන්නා, හිතට බලාපොරොත්තු දුන්නා. දැන් මොකද කරන්නේ? විඳවනවා. නැද්ද? විඳවනවා. නේ? හිතට අනවශ්‍ය බලාපොරොත්තු දුන්නොත් මොකද වෙන්නේ? රැයට නිින්ද යන්නේ නැහැ. උදේ 5 වෙනකොට අවදි වෙනව නේද? නේ? කොච්චර වැඩ තිබුණත් හෙට උදේ මම වැඩට ඕගමන් ගියයි හාමුදුරන්ට මොකද දිනට හාම් වෙන කකා කිවි පාන්සලේ ඉන්නවද නේද? අපි වැඩට යනවා නේද? ඕගනේ chance එක අපි කිව්වයි. නේ? අපි මහාන වුණා. දැක්ක එනකොට හරියන්නේ නැහැ කියලා මොකද උනේ? මහාන වුණා. දැන් වාන මොකද කරන්නේ? ආදිනවා. මේ ඒක මං කියනවා ඒක ඇදද කියනවා. හාමුදුරන්ට මොකෝ? කකා කිවි පාන්සලේ ඉන්න නැද? එහෙම කියනවනේ. නේ? සංසාරේ භවයේ දුක බුදුන් දකින්න නිවන් දකින්නට පින්මදි වෙන්නේ නැති ඒකයි තවමත් සංසාරේ පොඩ්ඩෙන් ගැස්සුනේ බුදුහාම දකින්න නැතුව නේ බුදුන් දකින්නට පින්මදි වෙන්නේ නැති ඒකයි කතානියා තාමත් නිවන් නේ නේද ඒ නිසා අනුන්ගේ දේවල් දැකලා
අපි දේවල් කිව්වට හරියන්නේ නැහැ. නේද? ඉවර කරන්න ඕන. ණය ගෙවල ඉවර කරන්න ඕන. නේ? ඒ නිසා මොකද කරන්නේ? අපි කෙටි කර ගන්න ඕන. ඒක තමයි වැදගත් වෙන්නේ. තණ්හා ජනේති පුරිසං. තණ්හා වර්ග දෙකක් තියෙනවා. දැන් අපි මූලික වශයෙන් කියන්නේ මොකද? කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන්නේ. ඒක නෙමෙයි මේකට දාන වෙන්නේ. මේක තණ්හා වර්ග දෙකක් තියෙනවා. මොකද්ද? සමුදාචාර තණ්හා. මොකද්ද? සමුදාචාර තණ්හා. දෙවෙනි එක වට්ටමූලික තණ්හා. ඔය තණ්හා වර්ග දෙක. සමුදාචාර තණ්හා. සමුදා. ඒක තියෙනවා ආධ්‍යාත්මික හා බාහිර කියලා කොටස් දෙකක්. ඒකේ ආධ්‍යාත්මික මොනවද? ආධ්‍යාත්මික දේවල් නේ. දැන් ආධ්‍යාත්මික දේවල් කියන්නේ මොනවද? ඇස, කන, නාසය, දිව, ශරීරය. ඒකනේ අපි ප්‍රශ්න වලට ගැටෙන්නේ. උපාදාන නිසානේ. නේ? උපාදාන නිසා තමයි ගැටෙන්නේ. මං එයාට පක්ෂපාතී. එයාට පක්ෂපාතී නම් මොකද වෙන්නේ? මම එයාට පක්ෂපාතී නිසා අනික් කෙනා එයාට පක්ෂපාතී නෑ. අපි දෙන්න අතර මොකද වෙන්නේ? ගැටුම්. ඒ දෙන්න තකඩ හරි ගියා නම් ජාඩියට මොඩිය වගේ මොනවද වෙන්නේ? කියලා වැඩ නැහැ. යමන් බා නේ කැපේ එකක් වොන්න හරි කියලා දෙන්නේ. නැත්තම් මොකද වෙන්නේ? පාර දිගේ අර උතර බැල බැලක් යනවා. පිස්සෙක් නේ. නැද්ද? ඇයි මගේ මතයට යා ආවේ නැහැ. බලන්නකො මේ හිත කියලා කියන්නේ මා පුදුම දෙයක්. ආධ්‍යාත්මික මොනවද? ඇස, කන, නාසය, දිව, ශරීරය. ඕකට වෙඩි උණ්ඩ තමයි එන්නේ. ඔය ඉන්ද්‍රිය පහ තියෙනව නේද? මොනවද? බාහිර රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ. හොඳට නරකට දෙකටම මොකද්ද? ඒ වගේම තමයි හොඳ නරක දෙකටම කටට වඩා මොකද්ද? සීතල. මේ හිතින් මේ උගන්නේ. මෙහෙන් දෙන අරමුණ මොකද කරන්නේ? අතෙන් තමයි මේක හදාගන්නේ. නේ? හිතට වද දෙන්නේ එපා දෙයියනේ පව්. නේද? පස්සේ ඔයාලට වද දෙනවා. ඔය දැන් කරපු දේවල් තමයි ටික ටික වද දෙන්න පටන් ගන්න. ඔය පුටුවට වාඩිලා ඉන්නේ. ඇයි? බිම වාඩි වෙන්න බෑ. කොන්නේ අමාරුයි. කකුල් අමාරුයි මේ. නාටි තාරිකට දෙයි. කාටත් ඔය ටික වෙයි. නේ? තේරෙන්නේ? නේද? දැන් මහලු කාලේ නේ? මට බැරිය මොකද? එරෙසි. ඒ නිසා මොකද වෙන්නේ? හිතන්න එපා. දැන් වයසට යනකොට කොහමද? ශරීරය කියන්නේ. නේ? දැන් මේ වාඩි වෙච්ච අපි නෙමෙයි දැන්. නේද? ඔව්. ඉතින් ඒ නිසා අපි දැනගන්න ඕන බාහිර අරමුණු නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ. නිසා මේ ගන්න අරමුණු පිළිබඳව හොඳට විශ්ලේෂණය කරලා ගන්න. තේරුණා නේද? ඒ නිසා ආධ්‍යාත්මික හා බාහිර. එතකොට මේ ටිකයි තියෙන්නේ මොකද්ද? සමුදාචාර තණ්හා. ඊළඟට දෙවෙනි එක ඒකෙම වට්ටමූලික තණ්හා. වට්ටමූලික තණ්හා කියලා කියන්නේ මොකද්ද? සසර ඉපදීමට ඇති ආසාව. නේ? දැන් කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. ඇයි පින් කරන්නේ? ඇයි පින් කරන්නේ? ඊළඟට මම චූන් එකේ ඉන්න යන්න කටියට පින් කර නේ? ඔව්. නේද? දැන් අපි දන්නවා ලේසි නෑ මේ ජීවිතය කියලා කියන දේ. අපි මේ අනවශ්‍ය විදියට මේ බාහිර ලෝකයේ දේවල් වලට බැඳිලා අපි බිඳවනවා. නමුත් අපේ ජීවිත කතාව අරගෙන බැලුවොත් එහෙම පින්වතුනේ අපි මේ සමාජයේ යහපත් පුරවැසියන් බවට පත් කරන් අපේ මුතුන් මිත්‍ර කොච්චර දර්දිය ඇද්දද? ඔබ අදින ඔය වස්ත්‍රය නිර්මාණය කරන්න පෙර මිනිස්සු කොච්චර පෙර දරුවද? කපු කොටලා නෝල් හදලා නේද? බලන්නකෝ බාහිර කතාවල එහෙම කියන. අපි මේ ආවඩිකට කෑව බිව්වට අපි මේ කන බත් පිඟාන නිර්මාණය කරන්න මේ සමාජයේ කොච්චර දහඩේ වගුරුලා තියනවද?
කොච්චර ශ්‍රමය වපුරලා තියෙනවද? නමුත් මොකද වෙන්නේ? දැන් බලන්න. ලංකා ජනගහනය කීයද? හරි අපි සාමාන්‍ය උපකල්පනය කරමුකෝ. කෝටි 2ක් කියමුකෝ. දැන් බත්තිගාන බත්තට කීයක් තියෙනවද? අපි යෝ 50000ක් කියලා. මේ උදාහරණයක් කියලා. බත්තට 50000ක් තියෙනවා. දැන් ඔය කෝටි 2 50000ෙන් බෙදන්නකො. කීයද? 50යි. නේ? දැන් අපි බත් කනවනේ. බත් කනකොට ඔය එක බත් පිඟානේ බත් ඇටි ගියොත් කීයද? කෝටි 2යි. නේ? එක වේලකට බත් පිඟානේ බත් මම සාමාන්‍ය සමහරගේ ආම පිට්ටු කරනෝනේ අපි. සමහරයි පාන් කනෝනේ. ඒ නිසා තමයි බත් ඇටි එකට වඩා වැටෙනෝනේ. ඒ නිසා තමයි උපකල්පනය කරේ බත් ඇටි කීයද? කෝටි 2ක්. ඕක බෙදනවා කීයද? 50000ෙන් බෙදනවා. එතකොට කීයක් වෙනවද? 50යි. හාල් මුට්ටයකට හාල් කොච්චරද? කිලෝ කීයද? කිලෝ 50යි. දැන් බලන්නකො නිකමකට උදේට 50යි, දවල්ට 50යි, රැයට 50යි. හාල් කිලෝ කීයද? 150. ඔහොම මාසෙට බලන්නකො. 400. උදේ කොච්චරද? එහෙම අවුරුද්දට බලන්නකො. අපිට යාදේද? ඉතාලිය ඉගෙන ගන්න තියෙන දේවල් ඒවා. කෑම අහක දාන්නේ නැහැ. නේ? පැරණි මුතුමිතු අපිට කියන්නේ මොකද්ද? දුවේ පුතේ කනකොට කතා කරන්න එපා. නේ? දැන් අපි කෝචොක් එකට කියන මොකද්ද? කෑමකට ලුණු වැඩි වෙයි. නේ? දැන් ඒක කෝචොක් එකට අපි කියනවා. නේ? නේද? බත් කනකොට කතා කරන්න එපා. නේද? වටපිට බලන්න එපා. බත් පිඟානේ අනන්න ඕන අයිනේ. මේව තමයි මොනවද? සිරිත් විරිත් ගුණ ධර්ම සාර ධර්ම කෝ ඒවා. ඒක නෑ. හරියා හිටියොත් හොඳයි මියා හිටියොත් හොඳයි මොනවා කතා කරන්නේ. ඔව්. දරුවෝ යනවා කොහෙද? යන්නම් වාලේ යනවා. නේද? ඔබේ යුතුයකමක් තියෙනවා. ඔබේ දරුවෝ හරියට හැදුවේ නැතුනොත් ඔබේ දරුවෝ ඔබට සාප කරනවා. ඇයි ඒ? කන්නේ ගන්නේ නැහැ. බොන්නේ ගන්නේ නැහැ. ඇවිදින්නේ ගන්නේ නැහැ. නේ? සමහර අය කියනවා හරියක් කීකරුයි. කියන දේ අහන්නේ නේ? අපිට ඉස්සර දීලා ඇද්ද නැද පාර? නේ? අහුවෙච්ච කෙනෙක් ගහනවා. ඔව්. නේද? දැන් ගහන්න එපා මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක්. නේ? දැන් ගහන්න එපා. ඒ අපේ අම්බලන්තර ඉස්කෝලේ තියෙන ප්‍රින්සිපල් කෙනෙකුට එන්න හම්බෙන්නේ නැහැ උන ගහන්න. ළමයි ටික දෙලා. මාර ප්‍රශ්නයක්. ඔව්. හදාගන්න බෑ. ගුරුන්ට හදන්න බෑ. ඒ තරමට මේ නේද? හදන්න බෑ. නේද? ඉස්සර මොකද කරන්නේ? ඉස්කෝලේ ගියාට පස්සේ මම දන්නේ දැන් බලන්න නැද්ද කියලා. අපි අනිවාර්යෙන් නියපොත කපන්න එපා. කකුලේ අතන නියපොත කපන්න එපා. කොණ්ඩේ පීරන්න ඕන, කොණ්ඩේ කපන්න ඕන. නේ? ඇඳුම තියෙන ඇඳුම මැදලා තියෙන්න ඕන. ඔළුවේ අනිවාර්යයෙන් එකක් තෙල් ගාලා තියෙන්න ඕන. නේ? තෙල් වලට ආව ජෙල්. නේ? එහෙම නෙවෙයි. තේරුණානේ? ඒ නිසා ඔබ සමාජයට සාධාරණයක් කරන්න ඕන. මේ සමාජවාදී කතා කරන්නේ නෝ නෙවෙයි. සමාජයට අපි සාධාරණයක් කරන්න ඕන. මොකද්ද? ඔබෙන් එහාට પરම්පරාව හදලා තියන්න ඕන. නැත්තම් මොකද්ද වෙන්නේ? මරා ගන්නවා. ඇයි? එකිනෙකාගේ තියෙන ගෞරවය කියලා කියන්නේ මොකද වෙලා තියෙන්නේ? නැති වෙලා කියලා තියෙනවා. නේද? බලන්නකෝ. කාගේ හරි දෙයක් කියනවා. මේ මං කිව්වයි කියලා කියන්න එපා. නේ? කියන්නත් ඕන. පස්සේ ඇති වෙන සැකයක් මොකද්ද? ඕ කියයි දන්නේ මේ ගහගෙන ප්‍රශ්නයක් නැහැ. අර මොකද්ද විචිකිච්ඡාව සැකේ තියෙන එක වැඩි. එහෙනම් නොකිය ඉන්න එපා. මාතින්දලේ කියලා මක් දෙයක් කියනවා. පොඩි ගතිය බුද්ධියන කියලාම නැති වෙන්න බෑ නේ. අපි මොකද ඒකට වාඩිවන්න බාපේ මොකද බලගෙන කතා කරනවා දැන් බං සතිපට්ඨාන කතා කරපම් බං කියන්නේ නැහැනේ නේ. ඔබ දන්නේ නැහැ බං අරදී කොහොමද කියන්නේ නේද? නමුත් මොනක මොකද්ද වෙන්න ඕන?
මද පමණක් වෙන්න ඕන. තමයි කියන්නේ මම මද පමණක් පොට්ටක් ගන්නවා කියලා කියන්නේ. නේ? එහෙම ඉන්න බොහොම ලස්සන ජීවිතයක් ගත කරන පොට්ටක් අරගෙන එහෙම ඉන්නවා අය. නේ? වැඩි ගහලා විනාශ නැහැ ඔත් ඉන්නවා. නේ? අර ඕනට වඩා බණ වුණත් ඕනට වඩා වැඩි වුණොත් එහෙම මොකද වෙන්නේ? එපා වෙනවා. නේ? හැමදේම මොකද වෙන්න ඕන? ප්‍රමාණයකට වැටෙන්න ඕන. ඒ නිසා අපි මේ පින් කරන්නේ මොකටද? පින් කරන කුසල කරන. මොකටද මේ කරන්නේ? නේද? අපි කරන්නේ මොකද්ද වෙන්න ඕන? ධර්මය අවබෝධ කරගන්න. ජීවිතය පිළිබඳව අපි අවබෝධය කරගන්න. නේද? යනහකට යයි. නේ? අපි හිතන තරකට ගියේ නැති වුණොත් එතන පාඩුවන්නේ. නේ? ඒ නිසා මොකද කරන්න ඕන? පින් කරන්න. මේ ඉගෙන ගන්න ධර්මයේ පිළිබඳව මොකද වෙන්න ඕන? නැවත නැවත අපි මෙනෙහි කරන්න ඕන. නාගාවලෝකන, පත්‍යාවලෝකන. නේ? නැවත නැවත මොකද කරන්න ඕන? මෙනෙහි කරන්න ඕනේ ධර්ම පිළිබඳව. නිකන් ඉන්නකොට කල්පනා කරලා බලන්නකෝ. මම මේ සූත්‍රය මොකද්ද? පඨම ජනේති සූත්‍රය. බලන්න පුළුවන්. ඔය අතර දාලින් තියෙන සූත්‍රයන් බලන්න පුළුවන්. අර රසවත්. ධර්මයේ තිපාස ඇති කර ගන්න ඕන. බලන්න ප්‍රතිපාක වර්ගයක් කරනකොට හරි සතුටු වෙන්නේ. ඒ වගේ තමයි ධර්මයේ තිපාසය දැන ගන්න ඕන. නේද? දැන් අපි මේ බණ ඉගෙන ගන්නකොට මේ වලට අදාළ කරුණු තව තව ඉගෙන ගන්නකොට අපිට හරි ආසයි. මේකනේ තියෙන්නේ කියලා. නේද? ඒක අපේ තිපාසය කියලා ඇති කර ගන්න පුදුම රසයක් තියෙන්නේ. නේ? ධර්ම රසය කියන අපි ඇති කර ගන්න ඕන. ඒක තමයි ජීවිතේ සාර්ථක කර ගන්න පුළුවන්කම හම්බුනේ. ඒ වගේම බුදුජානක මහන්සිය දේශනා කරනවා චිත්ත මස්ස විදාවති. මනුස්සයාගේ වැඩගත් වෙන මොකේද මොකද්ද? සිත. එහෙම දුවන්නේ මොකද්ද? සිත. මේ දුරංගමං ඒකතර අසීරං ගෝහස්යම් යේජිත සංයම සම්පේ මොක්ඛන්ති මාර බන්ධන. නේ? ඉත නන්දති පෙච්ච නන්දති. නරක කරන පුද්ගලයා මොකද වෙන්නේ? මෙලවත් වෙනවා, පරලොවත් වෙනවා. ඉත නප්පති පෙච්ච තාපති මෙලවත් වෙනවා, පරලොවත් වෙනවා. ඉත නන්දති ඒ කියන්නේ මෙලව සතුටු වෙනවා, පෙච්ච නන්දති පරලොව සතුටුපත් වෙනවා. මේ සිත කියලා කියන්නේ මූලික වශයෙන්ම අපිට සිතට දෙයක් ධම්මාට පස්සේ ඒ කියන්නේ දැන් අපි දන්නවා චක්කු විඥානය කියලා කියනවා. නේ? චක්කු විඥානය කියලා කියනවා. ඇසට කියන්නේ මොකද්ද? චක්කු කියලා කියනවා. ඇහෙන් දකින්න මොකද්ද? රූපය, විඥානය. ඒ ගන්නවා යම්කිසි අරමුණු. නේ? ඒ වාගෙන විශ්ලේෂණය කරනවා. ඒ වගේම බුදුජානක වහන්සේ දේශනා කරනවා සත්ව සංසාර මහා භාගී. මේ ලෝකෙට එන සියලු දරණ අපි කියන්නේ මොකද්ද? සත්‍ය කියලා කියනවා. ලෝක කියක් තියෙනවා තල 31ක් තියෙනවා. කාම භව, රූප භව, අරූප භව කියලා තියෙනවා. ඊට කාම ලෝක තියෙනවා 11. රූප භව තියෙනවා 16. අරූප භව තියෙනවා 4. මේ දැන් අපි කොහේ ගියත් ආසත්ත කියලා වචනයක් තියෙනවා උදාහරණ. ආසත්ත කියලා කියන්නේ ඇලීම. නේ? ඇලීම කියලා අපි කියනවා. උපාදාන. නේද? අපි ඕනෑම දෙයකට මොකක්ද දෙන්න ඕන? අපි ඇලෙන්න හොඳ නැහැ. නේද? බස් එක නැගගාට පස්සේ නැගගම බලන්න මොකද්ද හොයන්නේ? සීට් එක. බහිනකොට හිතන්නේ මට ඔය සීට් එක ඕනේ කියලා. මානේ ඕන එකක් ගන්න කියන මොකද වෙන්නේ? බහින. ඒ වගේම තමයි නේද? අද වෙලා තියෙන මොකද්ද? හොඳ දේ අතාරිනවා, නරක දේ අල්ලගන්නවා. නේ? ඒ නිසා මොකද වෙන්නේ? හිතට පුරුදු කරන්න එපා. නරක පුරුදු කර පිළිල්ලන්නේ මොනවද? නරකමයි ඉල්ලන්නේ. නේ? ඌරේකට කවදාක රස බජු දෙන්නේ නැවෑනේ. එයා ඉල්ලන්නේ නරකමයි. ඒ නිසා අපේ හිතට පුරුදු කරන්න එපා නරක. මොකද පුරුදු ගන්න ඕන? හොඳ පුරුදු කරන්න. හොඳ ගති ගුණ පුරුදු කරන්න ඕන. නේද? තමන්ම තමයි තමන් ගැලවුම්කාරය කවුරුවක්වත් නෙමෙයි. ගැලවුම්කාරය කවුද? තමන්ම තමයි ගැලවුම්කාරය. වෙන කවුරුවක්වත් නෙමෙයි. තමා දැන ගන්නවා තමන් ජීවිතය සාර්ථක කරගන්න. රණි වලට යන්න එපා. නේද? විසත් කියන ඔබ හිතන ඔබේ ජීවිතය පිළිබඳව. ඔය ජීවිතේ ඔබ පත්‍රපත් වෙලා එන්න නේද? අඩුපාඩුකම් තියෙනවා විකාගේ. මිනිස්සේ බාරපත් වෙන සසර පින් කරන්න ඕන. ඇහැ කන පේන්නේ කන් ඇහෙන්. දැන් එන්න මොකද වෙලා තියෙන්නේ? කණ්ණාඩි ලඟ වෙනවා නේ? ඇහෙන්නේ, පේන්නේ
නේ ශරීර එක එක තැන් වල අඩුපාඩුකම් තියෙන නේද? දැන් මේ ටික ටික පාර්ට්ස් දාගත්තට එක එක පාර්ට්ස් දා ගන්න ඕනේ. දතක් ගියම දතක් දා ගන්නවා. නේ කෝටි ටික මොකද්ද කරන්නේ? පාඩ කර ගන්නවා නේ. අරෝමිය කර ගන්න. මේක ස්වභාවය. නේද? ඒස අපි කවුරුත් ආසයි ලස්සනට ඉන්න. ඒසා මූලික වශයෙන්ම බාහිරින් නෙවෙයි සතුට වෙන්න ඕන. මොකද්ද? ආධ්‍යාත්මික වශයෙන්. හිත සතුට වෙන්න ඕන. හිත තමයි ලස්සන වෙන්න ඕන. සමහර අය කියන්නේ මම මොන දේවල් මගේ පපුව හොඳයි කියලා. ඉතින් යාට හොඳයි පපුව අපිට වැඩ නේ. නේ? යා එහෙම හිතන් ඉන්නවා. නේද? ඒ නිසා අපි මොතුනේ අපි ඒක අවබෝධයෙන් උත්තර කටයුතු කරන්න ඕන. නිසා අපි මේ මූලික වශයෙන්ම මේ තල 31 තමයි මෙරළ ගිහිල්ලා අපි උපාධිය ලබන්නේ. ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දුක්ඛමස්ස මහා භය පංචකාම සම්පත්. නේද? ජාති ජරා ව්‍යාධි මරණ. නේද? දැන් අපි ටික පංචකාම සම්පත් වලට ආසා කරව වගේම කාලයගේ ඇවෑමි මොකද වෙන්නේ? දැන් ටික යාළුවෝ ඈත් වෙනවා, දරුවෝ ඈත් වෙනවා, පන්සලේ හාමුදුරුවෝ ඈත් වෙනවා නේ? ඉස්පිරිතාලේ ගිහලා තනි වෙන්න ඕන නේ? බලන්න එන්නේ කෙනෙක් නැහැ. කැම්පියක් ගේන්නේ නැහැ. දෙමව්පියෝ ඉන්නවා. දරුවන්ගෙන් කෝල් එකක් නැහැ. නේද? ඉන්නේ කවුරුත් නැහැ. පස්සේ හිතනවා අත්තහතුනාත කොහිනාතෝ පරෝසියා. Tamanට බෙහෙත් ටිකක් අතර ගන්න බෑ වයිබ්‍රේට් වෙනවා. බෙහෙත් ටික මොන බලන්නද? නෑ වයිබ්‍රේට්. කවුරු හරි බලන්න ඕන. අර එකෙක් මම දැක්කා වයිබ්‍රේට් එක ගණුවක් දාලා අල්ලලා තකවල අපි දාලා ගත්තා. මේ ඇයි මේ වයිබ්‍රේට් නේ බෙහෙත් වීම. ඔව්. ඒ නිසා අපිටත් ඔය ටික වෙන්න පුළුවන්. මට හොඳ අත්දැකීමක් තියෙනවා. මම එකපාරක් වෙන්න මම කකුල ඔපරේෂන් කරා කොළඹ ජාතිකරවල හිටියේ වික්ෂු ආට්ටුවේ 28 මාසෙකමාරක් ඉතින් ඒ කාලේ පොඩි යුද්ධ තියෙන දවස්වල මම කකුල ගෑවිලා ඔපරේෂන් එකක් තියුණා ෆාස්ටිං ඉන්න කියනවා අද කරන්න වෙන්නේ නැහැ ડોක්ටර් නරේන්ද්‍ර කිම්තුමා ඔපරේෂන් කරේ අද කරන්න වෙන්නේ නැහැ කියනවා අද බොඩි මේ කියන්නේ ලෙඩ වෙලා කියනවා 10 15 ඔපරේෂන් කරන කකුල් ගෑවිලා අත කැඩලා යුද්ධ කාලේ ඊට පස්සේ මම මාසෙකමාරක් ඉන්න උනා. කනවා බොනවා ඉන්නවා. ෆාස්ටිං ඉන්නවා ආයෙත් 10ට කනවා. ඒ කාලේ හිටියේ භික්ෂුන් වහන්සේලා 20කට වැඩි. නායක හාමුදුරුවෝ. ඒගොල්ලෝගේ විහාරස්ථාන භික්ෂු ආට්ටුව. ඇත්ත කතා කරන්නේ බෑ. ඒගොල්ලන්ගේ පන්සල කොහෙද? භික්ෂු ආට්ටුව. ඇයි? දීවැඩියාව තියනවා හොඳ වෙනවත් එකම මොනවද කරන්නේ? හොඳ වෙනවත් එකම බෙදා ගන්නවා. සීන් ආයෙම යන්න පන්සලක් නැහැ ගෝලෙක් නැහැ ඉන්න තැනක් නැහැ පන්සලේ ඒ කාලේ වනත්තල් කාලේට වෙසක් කාලේට දාන අරගෙන ඉස්පිතාලේට ඉතින් ඔය හම් වෙන පිරිකර PTC නිසාම ඒව තියාගෙන මම දන්නේ කාඩ් දෙනවද කියලා ඒව තියාගෙන ඉන්න අනේ අනෙච්චන් සංසාරේ දැකපු දේ දැන් කොහොමද මගේ හිතට වැඩිච්ච දේ තාම තියෙනවද ඔළුවේ මේක අතාරින්න බෑ ගහකට පොර දැම්ම නම් එතනකින් ඉවරයි අරගෙන නෙමෙයි හිතට දුන්නා ඒක මතකේ තියෙනවා ඉතින් ඒ නිසා ඔයදී අපි කල්පනා කරලා බලන්න ඕන ඒ නිසා මට කියන්න බෑ සමාජයේ තියෙන වැරදි මේක මෙහෙමයි කියලා ඒක ධර්මයට අදාළ වෙන්නේ නෑ ඒව නිකන් බාහිර වශයෙන් නිකන් ආටෝප්ලේට් ලබා ගන්න ඒව කියන්න පුළුවන් අර ඊට වඩා ලොකු කතන්දර තියෙනවා කියන්න සමාජ වෙච්ච දේවල් දෙමව්පියෝ සලකන්නේ මේ අර මේව තියෙනවා ඔය පැටි මාස මහාන මාස නමුත් ඒව කියන කාලේ නෙමෙයි ඒ නිසා අපි හැකියතරම් මොකද කරන්න ඕන පින් කර ගන්න ඕන කුසල් කර ගන්න යථාර්ථය අවබෝධ කර ගන්න ඕන ඒ වගේම දරුවෝ උනත් දරුවන්ට හරි මාර්ගය කියලා දෙන්න ඕන දරුවන්ට වැරදි කියන්නේ නැහැ සමාජේ කාට වැරදි කියන්නේ අපිට ඔව් අමතාට කරගන්නේ. ඒ නිසා ඔබ බැනුම් අහන්න වෙයිද නැද්ද කියන එක ඔබ තීරණය කරගන්න. ඒ නිසා ඔබ යන්නේ කොතනද කියලා අපිට තීරණය කරන්න බෑ. ඔබ යන්නේ කොතනද කියලා තීරණය කරන්න ඕන කවුද? ඔබ තීරණය කරන්න ඕන. තේරුණාද? කොච්චර සල්ලි හම්බ කරත්
කුටස් කාලා උලක් එක ගියොත් මොකද වෙන්නේ? ඉවරයි. නේද? ඉතින් ඒ නිසා ඊතර යථාර්ථය අවබෝධ කරගෙන විඳවන්න එපා. සමහර අය කියනවා ඉතාලි මිනිස්සු මොකද? විඳිනෝ ජීවිතය. ඇයි අපිට බැරි? අපි අල්ලගෙන. උපාදානය වැඩි. නේද? උපාදානය වැඩි. අපුණත් තේත්තේ වික්ෂුන් වහන්සේලා වුණා මේවට ආස කරනවා නම් මේව අල්ල ගන්න ඕන මම විහාරාධිපති වෙන්න ඕන කතන්දරයක් නේ බුදුහපුවක් නම් එපා දෙන්නේ නැහැ මට ඔව් අල්ලගන්න මොකද වෙන්නේ දුක මොකද කරන්නේ අපි අත්තාරේ ජීවිතේ ඉතින් සහලෝ කියලා හොඳට නිින්ද යනවා නේද සහලුවේ නිින්ද යනවා තේරුණාද සහලුවෙන් අපිට අවදි වෙන්න පුළුවන් ඒ නිසා අපිට බණ කියන ලේසි උඩ වාඩි වෙලා නේ දැන් අපිට මේ වගේ දාන්න chance හම්බ නැත්නම් කියන්න හම්බෙන්නේ නැහැ ගිහුව වෙනවා දැන් අපිට බණ කියන්න. ඔතන දැන් එහෙම දවල්දී මේ වගේ තරම් chance එක හම්බ වෙන වෙලාවට තමයි ගිහුව දාන්නේ. අනිවාර්ය මොකද වෙන්නේ ගිහුව බණ කියන්නේ අපි අහන් ඉන්නවා. ආම කියපන් කියනවා. ඔව් එහෙම වෙනවා ඉතින්. මේක මෙහෙම අරක මෙහෙම අර මේක කියනවා කිව්වේ හා කියලා අපි මේක කරනවා ඉතින්. පවුනේ ඉතින් අවස්ථාව දෙන්නේ පායි. ඔව් ඉතින් ඒ නිසා අපි යථාර්ථය කියන අවබෝධ කරන අපි කටයුතු කරගන්න. නිසා දැනට උදේ වරුවට මේ බණ ඇති. ඉතින් අද දවසේ තුලදී ධර්ම දේශනාව ශ්‍රවණය කරගෙන මේ සිළු ආකාරයෙන් වලස් කරගත්තා වූ පින් සිදුවෝ මේ පින් අනුමෝදන් වෙලා පිළිවෙන් කරගන්න දෙන අරස්සාව සම්මානකට කඳවන්නේ හිත වාසනාව වේවා සිතපත ශ්‍රේෂ්ඨ වේවා. නිරෝධ සම්පතුදා වේවා තුන්වන්ගේ සමින් දිවරකවනේ සමනාටම නිරෝධමය ජීවිතය උදාකින් තමයි කරගත්තා පින් බලෙන් හේතු වේවා වාසනාව වේවා දසාතික ප්‍රාර්ථනා ආකාශට්ටා චුම්මට්ටා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදින් තිරං රක්ඛන්තු ලෝක ශාසනං ආකාශට්ටා චුම්මට්ටා දේවා නාග පුඤ්ඤන්තං අනුමෝදිत्वा තිරං රක්ඛන්තු දේශනං ආකාශට්ටා චුම්මට්ටා දේවා නාග පුඤ්ඤන්තං අනුමෝදිत्वा තිරං රක්ඛන්තු මං පරන්ති ධර්මශ්‍රවණතු නිවන් සම්පදායන් දාමි නිමනේ හේතු වේවා වාසනාව වේවා සාදු